समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතං පන භෝ අස්සජි සමනෝ ගෝතමෝ සාවකේ විනේති කතම් භෝගෝච පන සමනස්ස ගෝතමස්ස සාවකේසු අනුශාසනී බහුලා පවත්තති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ වෙලගෙදර අත්තනගල්ල පුබුදු නිවසේ පදිංචි තිලකා වෙලගෙදර උපාසිකා මාතාව. බොහෝම ශ්‍රද්ධාවෙන් මෞතුමිය මේ පින්කම සිද්ධ කළ බලාපොරොත්තු වන්නේ මීට වසර 2කට ඉහතදී එනම් 2019 12 වෙනි මාස 13 වන දින පරලොව සැපත් තිලකා වෙලගෙදර මාතාවගේ ස්වාමි පුරුෂයාණන් වන විශ්‍රාමික විදුහල්පති ඒ.එස්. වෙලගෙදර මහත්මයාට මේ ධර්ම දානමේ පින අනුමෝදන් වේවා. එතුමාගේ සසර ජීවිතේ පරලොව ජීවිතේ සුවපත් වේවා, උතුම් වූ නිවනින්ම නිවී සැනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම දායකත්වයේ දරන අපේ තිලකා වෙලගෙදර මෑණියන්ගේ නමින් මියගිය ඒ ස්වාමි පුරුෂයාණන්ගේ දෙමව්පියන් දෙදෙනාටත් ඒ වගේම බිය පරලොව සපත්වන්ට යෙදුණු සියලු සහෝදර සහෝදරියන්ටත් මේ පින් අනුමෝදන්ව භවගාමී ජීවිතයේ සුවපත් වේවා. තිලකා වෙලගෙදර මාතාවගේ එකම පුතුණුවන් වන සංජේ වෙලගෙදර මහත්මයා ඒ වගේම ලේලිය සහ මුණුබුරා ඇතුළු පවුලේ සියලු දෙනාටත් සුජීවත්ව සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. කරදර පීඩා දුරු වේවා. නිදුක්ව නිරෝගීව ගත කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා කියන තුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පඤ්ඤාසකේ සඳහන් වන චූල සච්චක සූත්‍ර දේශනාව. එතකොට චූල සච්චක දේශනාව කියනකොට සූත්‍රය කියනකොට පින්නතුන් දන්නවා මහා සච්චක සූත්‍රය කියලා සූත්‍ර දේශනාවකුත් පින්නතුනි තිබෙන බව. එතකොට භාගතුන් වහන්සේ මේ සච්චක කියන්නේ කවුද කියලාත් පින්නතුනි දේශනාවේ අටුවාවේ බොහොම ලස්සනට විස්තර කරනවා. ඒක මේ දේශනාවෙන් අනතුරුව පින්නතුනි අපිට දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට සච්චක කියලා කියන්නේ
නිගණ්ඨ පුත්‍රයෙක්. ඔහු වාදෙහි පින්නතුනි බොහොම දක්ෂ කෙනෙක්. ඒ විතරක් නෙවෙයි සබ්බා ලෝලා පටාචාරා සිවාවතිකා කියන මේ නම් වලින් හඳුන්වන ඇත්තෝ ඒ කාලේ පින්නතුනි වාද කරන්න එහෙම නැත්නම් ඒ වාදෙහි දක්ෂ භාවයට පින්නතුනිපත් වෙලා හිටියා. දවසක් මේ සත්‍යක පින්නතුන්ට මතක ඇති මේ ජම්බු සාකාවක් අතින් අරගෙන චාරිකාවේ හැසිරෙනකොට පින්නතුනි වැලි ගොඩක අත්තක් ගහලා මේ ළමයි ටිකක් මෙතන සෙල්ලම් කර කර ඉන්නකොට මේ දරුවන්ට කිව්වා කවුරු හරි කෙනෙක් මේ අත්ත ගැලෙව්වොත් එයා එන්න ඕනේ මාත් එක්ක වාද කරන්න. මෙතනින් පින්නතුනි වැඩම කළේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ මොකද කළේ මේ ගම්දරුවන්ට කිව්වා මේක ගලවලා දාන්න. ඉතින් මේ සත්‍ය කවිල කවුද මේ ගැලෙව්වේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ කියලා ගියා මේ දරුවන්ට මේ කවුද කියලා ඇහුවොත් ගැලෙව්වේ මම කියලා කියන්නේ. ඒ ඇත්තට විහාරයට එන්න කියන්න කියලා. ඉතින් ඒ වගේ පින්නතුනි සත්‍යක වාදෙහි දක්ෂ කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න ඇවිල්ලා තමයි සත්‍යක පින්නතුනි පෙරදුනේ. අන්න ඒ දේශනාව තමයි මේ චූල සත්‍යක දේශනාව පින්නතුනි විස්තර කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ චූල සත්‍යක දේශනාව සූත්‍රයේ දේශනා කරන කාලේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනේ කූටාගාර ශාලාවේ. එතකොට විශාලා මහනුවර හැදුනේ පින්නතුනි මෙහෙමයි. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අග්‍රමහේසිකාවට දරුවෙක් ලැබෙන්න හිටියා. බොහෝ ආසාවෙන් බලාපොරොත්තුවෙන් හිටියේ දරුවෙක් ලැබෙයි කියලා. නමුත් පින්නතුනි මේ ලෝකෙට බිහි වුණේ දරුවෙක් නෙවෙයි නිකන් මේ මස් කැටියක් විතරයි. දරුවෙක් කියන නාමයක්වත් ඒ මස් කැටිය තුල නැහැ. ඒ නිසා මේ අග්‍රමහේසිකාව කරපු දේ තමයි මේ ලෝකාපවාදයෙන් මිදෙන්න මාලිගාවේ කීප දෙනෙකුත් කාන්තා වඩ ගහගෙන මේ මස් කැටිය දැම්ම පින්නතුනි පෙට්ටියකට. පෙට්ටියකට දාලා මේ පෙට්ටිය සීල් කළා. එහෙම කළා මේ පෙට්ටිය උඩ ලිව්වා බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අග්‍රමහේසිකාවගේ ප්‍රජාව කියලා. ප්‍රජාව කියන්නේ පරම්පරාව කියන එක. මෙහෙම ලියලා මේකත් අරගෙන ගියා ගංගානම් ගඟට. ගිහලා පින්නතුනි මේ පෙට්ටිය ගඟට විසි කළා. කීප දවසක් මේ පෙට්ටිය ගඟේ පාවීගෙන ගියා. දැන් මේ දරුව නැහැ කියලා විසි කළේ. ගංගානම් ගඟයි ඉන්නේ තාපසවරු පින්නතුනි අදත් කුටි හදාගෙන භාවනා කරනවා. එක තාපසවරයෙක් උදේ පාන්දර මේ ගඟට ආව නාන්න. ඒ ආපු වෙලාවේ දැක්කා ගඟ පහළට පෙට්ටියක් ගහගෙන එනවා. තාපස්තුමා පින්නතුනි මේ පෙට්ටිය ගත්තා. අරගෙන ගියා තමන්ගේ ආරාමයට. ගිහිල්ලා බිම තිබ්බට පස්සේ තමයි දැක්කේ පෙට්ටිය උඩ ලියලා තිබුණ එක. මොකද්ද? බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අග්‍රමහේසිකාවගේ ප්‍රජාව. තාපස්තුමා කල්පනා කළා ඒකත් එකට රජමාලිගාවත් එක්ක දින තරහට කවුරු හරි මේ ගඟට විසි කළා. එනිසා කවදා හෝ කොයි දවසක හෝ මේක හොයාගෙන එන්න නැතයි කියලා මේ පෙට්ටිය ටික දවසක් තියලා තිබුණා. දවස් කීපයක් ගියාට පස්සේ තාපස්තුමා කල්පනා කළා තවදුරටත් මේක තියෙන එකේ තේරුමක් නැහැ. මේ පෙට්ටිය සීල් කැඩුවා. සීල් කඩලා පින්නතුනේ මේ පෙට්ටිය විවෘත කරලා බලනකොට පින්නතුනේ මේ කතාව දන්නවා. මේ පෙට්ටිය ඇතුලේ හිටියනේ බොහෝම ලස්සන දරුවෝ දෙන්නේ. එකත් එකට අයියයි නංගි නියුන් දරුවෝ දෙන්න. දැන් මේ දරුවෝ දෙන්න කිරිල්ල අඬනවා. දැන් බලන්නකො පින්නතුනි
දරුවනේ කියලා මේ පෙට්ටිය ඇතුළට මේ මස් කැටිය දාලා විසිකලාට මේ පුදුම පිනක් කියන්නේ පින්නතුනි මේ තාපස්තුමාට මේක හම්බුණානේ. දැන් මේ දරුවෝ දෙන්න කිරිල්ල අඬනවා. තාපස්තුමාට දෙන්න කොයිද පින්නතුනි කිරි? එතුමා කරපු දේ තමයි මේ දරුවා අඬනකොට තමන්ගේ මාපට ඇඟිල්ල දැම්ම මේ දරුවෝ දෙන්න කට ඇතුළට. සෙනෙහසක මහත කියන්නේ පින්නතුනි තාපස්තුමාගේ මාපට ඇඟිල්ලට කිරි එරුණා. තාපස්තුමා බොහෝ දවසක් යනකම් මේ දරුවෝ දෙන්නට මාපට ඇඟිල්ලෙන් කිරි දුන්නා. පින්නතුනි මේ ළඟ තියෙන ගොපුළු ගමක්. ඒ ගමේ මිනිස්සු හරක් බල ජීවත් වෙන්නේ හරියට කිරි තියෙනවා. ඉතින් මෙහෙටනේ උන්වහන්සේ තුමා පිණ්ඩපාත යන්නේ. ඉතින් දැන් පිණ්ඩපාත යන්න ප්‍රමාද වෙනවා. දැන් මේ ගමේ ගොපුළු ගමේ මිනිස්සු දන්නවා තාපස්තුමා වෙලාවට වැඩ කරන වෙලාවට පිණ්ඩපාත වඩන කෙනෙක්. හැබැයි දැන් ටිකක් ප්‍රමාද වෙනවා. දවසක් ගමේ මිනිස්සු ඇහුවා තාපස්තුමනි දැන් ඇයි පිණ්ඩපාතේ වඩින්න ප්‍රමාද වෙන්නේ කියලා. නෑ මොකුත් ප්‍රශ්නයක් නෑ කිව්වා. එතකොට ඇයි මේ ප්‍රමාද වෙන්නේ? වෙනද වගේ නෙවෙයි දැන් දරුවෝ දෙන්නෙකුටත් කිරි දීලායි පින්නතුනේ පිණ්ඩපාත යන්න වෙන්නේ. දැන් ආයි දෙවෙනි දවසේ ඊට වැඩි ප්‍රමාද වුණා. අද මොකද ප්‍රමාද වුණේ? නෑ මොකුත් ප්‍රශ්නේ. තුන්වෙනි දවසේ මිනිස්සු කරපු දේ තමයි පින්නතුනේ මේ ආරාමයට ගියා. ගිහිල්ලා බලනකොට දරුවෝ දෙන්නෙක් තියාගෙන තාපස්තුමා පන්සලේ හදනවා. ඇහුව කොහෙන්ද කියලා සම්පූර්ණ විස්තරය කිව්වා. ඊට පස්සේ කිව්වා තාපස්තුමනි මේ දරුවෝ දෙන්න ඔබතුමාට මහ පලිබෝධයක්. ඒ කියන්නේ කරදරයක්. ඒ නිසා දරුවෝ දෙන්න අපිට දෙන්න අපි හදන්නම්. මොකද අපේ ගමේ ඕනතරම් කිරි තියෙන ගොපුළු ගමක් නේ. අකමැත්තෙන් වුණත් පින්නතුනි තාපස්තුමා මේ දරුවෝ දෙන්න දුන්න තාපස් මේ ගමේ ගොපුළු ගමේ මිනිස්සුන්ට. දැන් මේ මිනිස්සු දරුවෝ දෙන්න එක් කරගෙන ගියා හොඳට පින්නතුනි වැඩෙනවා ගොපුළු දරුවොත් එක්ක මේ දරුවෝ දෙන්න සෙල්ලම් කරනවා. හැබැයි මේ දරුවෝ දෙන්න අතිශයින් පින්නතුනි කැපිලා පේනවා. ගොපුළු ගමේ හැම දරුවෙකුටම නම් තියෙනවා. නමුත් මේ දරුවෝ දෙන්නට තාම නමක් නැහැ. ඒ නිසා ගොපුළු ගමේ ඇත්තෝ මේ ශරීර ලක්ෂණ සියල්ල බලලා නමක් තිබ්බ පින්නතුනි නිච්චවි කියලා. නියන්න නිච්චවි. චවි කියන්නේ හැමතනේ. ඒ කියන්නේ මේ දරුවෝ දෙන්නගේ සමෙන් පින්නතුනි විනිවිදව ශරීරය ඇතුළ බලන්න පුළුවන්. වීදුරු පෙට්ටියක තියෙන යමක් විනිවිදව දකින්න ලැබෙන්නේ යම්සේද ඒ වගේ මේ දරුවෝ දෙන්නගේ ශරීරය ඇතුළ විනිවිදව දකින්න පුළුවන්. ඒ කියන්නේ හැම ඒ තරම් සියුම්. චවි කියන්නේ හැමතනේ. ඒ නිසා අන්තිමට පින්නතුනි පස්සේ කාල වෙනකොට නියන්න අයින් වුණා. නියන්න අයින් වෙලා ලිච්ඡවි බවට පත් වුණා. අයියයි නංගි මේ දරුවෝ දෙන්න ලොකු මහත් වෙනකොට මේ දරුවෝ දෙන්නට හරියන්න විවාහයක් කරන්න බලනකොට නමුත් ගොපුළු ගමේ මිනිස්සුන්ට වැටහුණා මේ දරුවෝ දෙන්නගේ ලස්සනට හරියන දරුවෝ දෙන්නෙක් මේ ගොපුළු ගමේ හොයන්න බෑ. ඒ නිසා මේ ගොපුළු ගමේ ඇත්තෝ තීරණය කළා එක්කුසේ උපන් මේ නිවුන් දරුවෝ දෙන්නම අයියයි නංගි පින්නතුනි විවාහ කළ දුන්නා. අන්නේ දෙන්නට දාව ඒ ඇත්තෝ මේ ලෝකෙට බිහි කළා පින්නතුනි 16 වතාවක් නිවුන් දරුවෝ විතරක්. 16 වතාවක් නිවුන් දරුවෝ විතරක් මේ ලෝකෙට බිහි කළා. දැන් දරුවෝ ඔක්කොම 32යි. ඒ දරුවන්ගේ දරුවෝ විවාහ වුණා. ඒත් පින්නතුනි බිහි කළේ නිවුන් දරුවෝ විතරයි. තුන්වෙනි පරම්පරාව දක්වා මේ ඇත්තෝ නිවුන් දරුවෝ විතරක් මේ ලෝකෙට බිහි කළා. දැන් මේක ගමක් වුණා. ගම පින්නතුනි ටික ටික විශාල වුණා. මේ ගම විශාල වෙන්න මේ නගරයට නමක් තිබ්බ පින්නතුනි විශාලා මහනුවර. ගම නගරයක් බවට පත් වුණා. ඒ නිසා විශාලා මහනුවර බවට පත් වුණා. අන්න ඔය විදියට තමයි හැදුනේ මොකද්ද විශාලා මහනුවර. එතකොට මේ චූල සත්‍යක දේශනාව සූත්‍රය දේශනා කරන කාලේ බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ කොහෙද? විශාලා මහනුවර මහා වනේ කූටාගාර ශාලාවේ. එදා පින්නතුනි සත්‍යක කියන මේ නිගණ්ඨ පුත්‍රයා වාසය කළේ මේ විශාලා මහනුවරමයි.
දවසක් ඔහු සච්චක මහ විශාල පිරිසක් මැද්දේදී කියනවා මම සමග වාදයට ඇවිල්ලා කම්පා නොවන ඒ වගේම බෙවුලන් නැති කිහිලි වලින් දාඩිය දාන්න නැති ශ්‍රමණියකෝ තමා අරිහත් සම්මා සම්බුද්ධ කියලා කියාගන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. එබඳු කෙනෙක් ගැන මම දන්නෙත් නැහැ. එනිසා කියනවා මාත් එක්ක වාද කරන්න ආවොත් හිත පිට නැති කණුවක් පවා හිල වෙනවා කිව්වා. සත්‍යක මේ හිතන්නේ කියන්නේ මාත් එක්ක වාද කරන්න ආවොත් හිතක් පපුවක් නැති කණුවක් පවා හිල වෙන්න පුළුවන්. ඒ නිසා හිත පිට නැති කණුවක් කෙලවෙනව නම් මිනිහෙක් ගැන මොන කතාවද? මෙහෙම කිව්වා පින්නතුනි. මේ කාලේ පින්නතුනි අපේ අස්සජී මහරහතන් වහන්සේ විශාලා මහනුවරට පිණ්ඩපාතේ වඩිනව දැක්කා. දැකලා සච්චක පින්නතුනි අස්සජී මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා බොහොම හොඳට පිළිසඳර කතා කරලා අහන මෙන්න මෙහෙම. කවුද අහන්නේ? සච්චක. පින්නත් අස්සජී මහරහතන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයෝ හික්මවන්නේ කොහොමද? ශ්‍රාවකයන්ට නිතර නිතර කරන අනුශාසනාව මොන වගේ එකක්ද කියලා ඇහුවා. එතකොට අස්සජී මහරහතන් වහන්සේ කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ කියන්නේ පින්නතුනි උපතිස්ස කියන තරුණයා. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාලේ ඒ මුණ ගැහිච්ච වෙලාවේ අස්සජී මහරහතන් වහන්සේනේ මුණ ගැහුනේ. "ඒ ධම්මා හේතුප්පභවා තේසං හේතුං තථාගතවා. තේසං චියෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ." මෙන්න මේ ගාථාව ශ්‍රවණය කරනකොට පින්නතුන්ට මතකයි උපතිස්ස කියන තරුණය පින්නතු නැත්තම් සාරිපුත්ත මහරහතන් වහන්සේ සෝවාන් ඵලයේ පිහිටියේ. සරියුත් හාමුදුරුවෝ කවදාවත් අස්සජී මහරහතන් වහන්සේ ඉන්න පැත්තට පය දාලා සැතපෙන්නේ නැහනේ. හැමදාම සැතපෙන්න කලින් සරියුත් මහරහතන් වහන්සේ බලනවා මගේ ගුරුවරයා අස්සජී මහරහතන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. දැන් මේ අස්සජී මහරහතන් වහන්සේගේ මොකක්ද ඇහුවේ? ඔබ වහන්සේගේ ඔය තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ කොහොමද? ශ්‍රාවකයන් නිතර නිතර ධර්මයේ දේශනා කරන්නේ මොන වගේ අනුශාසනාවක්ද කරන්නේ කියලා ඇහුවා. අස්සජී මහරහතන් වහන්සේ කිව්වා මේ සත්‍යක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් හික්මවනකොට බහුලව දෙන අනුශාසනාව තමයි කිව්වා රූපේ අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. රූප වේදනා සංඥා සංකාර විඥාන අනාත්මයි, සියලු සංස්කාරය අනිත්‍යයි, අනාත්මයි කියන මෙන්න මේ ටික තමයි බුදුරජාණන් වහන්සේ නිතර නිතර බණ කියනකොට අනුශාසනා කරනකොට මතක් කරන්නේ. කාඩ ශ්‍රාවකයන්ට. සත්‍යක කියනවා අස්සජී මහරහතන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වාද කරන්න දක්ෂ කෙනෙක් කියලා මං අහලා තියෙනවා. නමුත් ඒක මම නොඇසිය යුතු දෙයක් ඇහුවේ අස්සජී මහරහතන් වහන්සේ. අපිට කිසියම් දවසක අස්සජී හාමුදුරුවනේ ඒ බුදුරජාණන් වහන්සේ සමග එක්වන්න තියෙනවා නම්, يعني ටිකක් කතා කරන්න තියෙනවා නම් බොහොම හොඳයි කියලා. මොකද ඔය බුදුරජාණන් වහන්සේගේ හිතේ තියෙනම ලාමක දෘෂ්ටියක් මට උන්වහන්සේත් එක්ක කතා කරලා ඒ දෘෂ්ටිය ටිකක් උන්වහන්සේ දෘෂ්ටිය මුදවන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා සත්‍යක අස්සජී මහරහතන් වහන්සේට කියනවා. පින්නතුනි යම්කිසි කටයුත්තක් වෙනුවෙන් මෙතෙන්ට ආපු ඇවිල්ලා හිටිය 500ක් පම ලිච්ඡවීන් මේ වෙනකොට සන්තාගාර ශාලාවේ පින්නතුනි හිටියේ. එතනට පැමිණි සත්‍යක පින්නතුනි උන්ට මෙන්න මේ විදිහට කියනවා. මොකද්ද? ලිච්ඡවීනි මතක තියාගන්න මෙහි එන්න. මොකද අද මම ලෞතර බුදුරජාණන් වහන්සේත් එක්ක මගේ
කතාවක්. ඒ කියන්නේ වාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා ප්‍රසිද්ධ ශිෂ්‍යයෙක් වුණු අස්සජි මහරහතන් වහන්සේ ප්‍රකාශ කරපු විදියට නම් ප්‍රකාශ කළොත් මම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ ශක්තිමත් පුරුෂයෙක් දික් ලොම්මැති එළුවෙක් ලොම් වලින් ඇදලා එහාට මෙහාට කරනවා වගේ මං බුදුරජාණන් වහන්සේ වාදයෙන් එහාට මෙහාට අදිනවා. හාත්පසට අදිනවා එහාට මෙහාට. මේක පින්නතුනේ ප්‍රසිද්ධ මේ කතාවක්. ඊට පස්සේ කියනවා ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියනවා සුරා දූර්තේක් රාපෙරණයක් කොණින් අල්වගෙන යටිකුරු කරලා උඩුකුරු කරලා සොලවා නැවත නැවත ගසා දමන වගේ මම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඒ විදියට මං වාදයෙන් හොලවලා දානවා. ඒ විතරක් නෙවෙයි 60 වයස් පිරුණු ඇතෙක් ගැඹුරු පොකුණකට බැහැලා ඝන දෝවික කියන ක්‍රීඩාවේ යෙදෙයිද මමත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේත් එක්ක එසේ ක්‍රීඩා කරනවා කිව්වා. දැන් මෙහෙම සත්‍යක කිව්වට පස්සේ පින්නු ලිච්ඡවීන් අහනවා ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වාදයේ ආරම්භනවද නැත්නම් සත්‍යක වාදයේ ආරම්භනවද කියලා ඇහුවා. නැත්නම් මේ සත්‍යක කෙබඳු වේශයක්ගෙන ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට වාදය කරනවද වාදේ නගනවද භාග්‍යවතුන් වහන්සේට සත්‍යක වාදය නගනවද? ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ වාදේ පටන් ගන්නෙ නැත්නම් ආරම්භ කරන්නේ කවුද? ඊට පස්සේ සත්‍යක කියනවා 500ක් ලිච්ඡවීන් සමග කියන බුදුරජාණන් වහන්සේ වාසය කරන තැනට පින්නතුනි ලිච්ඡවීන් සමග මේ සත්‍යක පින්නතුනි ගිහිල්ලා කතා කරන්න අවසර ලබාගෙන ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් පින්නතුනි ප්‍රශ්න අහන්න පටන් ගත්තා. සත්‍යක අහනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ කෙසේ ශ්‍රාවකයන් හික්මවන්නේද? කවර අනුශාසනාවක් ශ්‍රාවකයන්ට බොහෝ විට කරනවද කියලා ඇහුවා. අස්සජි මහරහතන් වහන්සේ පින්නතුනි කියපු විදියටම සත්‍යක කියනවා මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සත්‍යක මම ශ්‍රාවකයන්ට රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය අනිත්‍යයි කියලා මේවා ආත්ම රහිතයි මම මේ විදිහට අනුශාසනා කරනවා. මේ අනුශාසනම් බහුලව කරන එකක් සත්‍යක. සත්‍ය කියනවා අහනවා මේ බවත් ගෞතමයන් වහන්සේ මට උපමාවක් දක්වන්න පුළුවන් කිව්වා. ඒ තමයි ඒ ධාන්‍ය වර්ග හා ගස්වැල් ආදී පැලවීම එවාගේම ඒවා වැඩිම මහත් වීම පොළොව නිසා පොළොව මත පිහිටා සිදුවෙන අතර මේ ශරීර ශක්තියෙන් කරන සියලු කර්මාන්ත පොළොව නිසා පොළොව මත පිහිටා සිදු කරන්නක් නිසා පොළොව මත පිහිටා සිදු කරන්නක් වගේ රූපය ආත්ම කොට යම්කිසි පුරුෂයෙක් තම ආත්මයේගත් රූපෙහි පිහිටා පිං හෝ පව් රැස් කරනවා නම් ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා ආත්ම කොටගෙන මේ පුජ්‍යලයා වාසය කරනවා නම් ඉතින් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවායි පිහිටා තමයි මිනිස්සු පිං හෝ පව් රැස් කරන්නේ. මේවා ආත්ම කොටගෙන තමයි මිනිස්සු පිං හෝ පව් රැස් කරන්නේ. බුදුහාඳුර අහනවා සත්‍යක රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය ආත්මය කියලා නුඹ කියන්නේ. එහෙමයි බුදුහාන්නේ මම කියනව රූපය ආත්මය. ඒ කියන්නේ මේක මට ඕන විදියට පවත්වන්න පුළුවන් කියලා මේ කියන්නේ. මේක කොහෙත්ම පින්නතුනි මට ඕන විදියට පවත්වන්න බෑ. මොකද මේක මොහොතින් මොහොත පින්නතුනි වෙනස් වෙනවා. මේකේ ආස්වාදයක් තියෙනවා. ආදීනුවෙකුත් තියෙනවා. නිස්සරණයකුත් තියෙනවා. ආස්වාදය කියලා කියන්නේ පින්නතුන් දන්නවා. දැන් අපි හිතමුකෝ දැන් චිත්‍රපටයක් අපි බලනවා කියලා. ඒ චිත්‍රපටිය බලනකොට අපි කැමති නළුවෙක් ඉන්නවා නිලියක් ඉන්නවා. ඒ දෙන්නටම හතුරුකම් කරන තුන්වෙනෙක් ඉන්නවා. දැන් එතකොට අපි කැමති නළුවට හරි නිලියට හරි චිත්‍රපටිය තුළ යහපතක් වෙනව දකිනකොට අපිට ඒකෙන් ලැබෙන ලොකු ආස්වාදයක් ලැබෙනවා. හැබැයි අපි කැමති නළුවට හරි නිලියට හරි
පින්වත්නි තුන්වෙන්න ඉඳගෙන පිහිපාරක් හරි පොළු පාරක් හරි ගැහුවොත් එදාට මොකද වෙන්නේ? එදාට පින්නතුනි අපිට දුකයි. ආන්න එක තමයි ආදීනවය. එතකොට සෑමදාම මේ ගැන කල්පනා කර කර දුක් වෙලා ඉන්නවද? එහෙම නැත්නම් මේකෙන් මිදෙනවද? පින්නතුනි මේකෙන් මිදෙන්න ඕනේ. සමහරවිට මිදෙන්න බෑ. සමහරු සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් පින්නතුනි මේක මනසින් භුක්ති විඳලා දුක් වෙනවා. මිදෙන්න පුළුවන් කොහොමද? ඒ නළුව නිලිය මේව රඟපාන කරන වැඩ. ඒ ඇත්ත හොඳට රඟපාලා හම්බ කරගෙන ලොකු මාලිගාවල ජීවත් වෙනවා. මේ කොහෙන්ද මිනිස්සු පින්නතුනි මේ බල දුක් වෙනවා. ඒ නිසා ඔය පිහියෙන් යන්නේ ගැහුවේ බැන්නේ රඟපාන කරන වැඩ. අන්න ඒ නිසා මේක මේ මම හිතා ගන්න දේ නෙවෙයි මෙතන තියෙන්නේ. අන්න එහෙම හිතලා පින්නතුනි මේකෙන් මිදෙන්න බැරිද? මිදෙන්න පුළුවන්. ඕව රඟපාන කරන වැඩ කියලා හිතලා මිදෙන්න පුළුවන්. ඒ නිසා අපි දින සෑම දෙයකම ආස්වාදයක් තියෙනවා, ආදීනවයකුත් තියෙනවා, ඒ වගේම නිස්සරණයකුත් පින්නතුනි තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මතක් කරනවා සත්‍යක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා ආත්මය කියන්න පුළුවන්ද? සත්‍යක කියනවා එහෙමයි බුදුහාන්නේ. මොකද මම රූපය මගේ ආත්මය කියලා මම කියන්නේ. වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා මගේ ආත්මය කියලා මම කියන්නේ. ඒක මහජනයාත් බුදුහාමුදුරුවනේ මිනිස්සු කියන්නේත් ඒ විදිහට තමයි කිව්වා. ඊපස්සේ බුදුහාමුදුරුව අහනවා සත්‍යක මිනිස්සු මොනම කරන්නද? මිනිස්සුන්ට මේ වාදේ නිරවුල් කරන්න බෑ. මොකද මේ වාදේ තියෙන්නේ අපි දෙන්න අතරනේ. මිනිස්සු ගාව ගන්න එපා මේකට. සත්‍යක ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා මගේ ආත්මය කියලා මම කියනවා. ආයිමත් කියනවා. බුදුහාමුදුරුවෝ අහනවා එහෙනම් සත්‍යක ඔබ මම ඔබගෙම මේ කාරණේ ਵਿਚාරන්නම්කෝ. ඒ කියන්නේ අහන්නම්කෝ. පසේ නදී කොසල් රජුරෝ හෝ ඒ වගේම අජාසත් රජුරෝ හෝ මේ කියන කවුරු හරි ඔටුනු පලන්දපු රජ කෙනෙක් කොට තමන්ගේ රටේ විනාශ කළ යුත්තේක් විනාශ කරන්න හෝ නැසිය යුත්තේක් නසන්න හෝ ධනෙ විනාශ කරන්නට හෝ පින්නතුනේ රටින් නිරපන්න හෝ එබඳු කෙනෙකුට බලයක් තියෙනවද සත්‍යක නැද්ද? සත්‍ය කියනවා බුදුහාන්නේ බලයක් තියෙනවා. ඒ බලය වුන් හටක් තියෙනවා. ඒ වගේම ලිච්ඡවින් හටක් තියෙනවා. මල්ල රජදරුවන් හටක් තියෙනවා බුදුහාමුදුරුවනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා සත්‍යක ඔබගේ මේ ගැන කල්පනා කරන්නේ කොහොමද? රූපය ඔබේ ආත්මය කියන ඔබට ඔබේ රූපය මෙසේ ලස්සන වේවා මගේ රූපය මෙසේ අවලස්සන නොවේවා කියා ඒ රූපේ කෙරෙහි සත්‍යකට බලයක් පවත්වන්න පුළුවන්ද බැරිද? එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව වුවට පස්සේ පින්නතුනි සත්‍යක නිස්සද්ද වුණා. බුදුහාමුදුරු දෙවෙනි වතාවට තව සත්‍යක නිස්සද්ද වුණා. ඊට බුදුහාමුදුරු මතක් කරනවා සත්‍යක ඔබට නිශ්ශබ්දව ඉන්න කාලේ නෙවෙයි මේක. වාදයක් කරන්න න්යාවේ ඒ අහන්න දේ උත්තර දෙන්න කිව්වා. තථාගතයන් වහන්සේ පින්නතුනි තුන්වෙනි වර දක්වා කරුණ සහිතව ප්‍රශ්න කරනු ලැබුවත් පිළිතුරු නොදුන්නොත් පින්නතුන් දන්නවා. ඒ කියන්නේ බුදු කෙනෙක් තුන් වතාවක් යමක් අහලා ඒකට පිළිතුරු නොදුන්නොත් පින්නතුන් ඒ පුජ්‍යලගේ හිස හත් කඩකට පැලෙන්න පුළුවන්. මේ අවස්ථාවේ පින්නතුනි මෙතන වජ්‍රපාණි කියන යක්ෂයා ගිනි කඳක් බඳු වජ්‍රායුධයක් අරගෙන සත්‍යකගේ හිසට උඩින් පින්නතුනේ සත්‍යකට පේන විදියට පින්නතුනි අහස හිටිය කියලා සඳහන් වෙනවා. බුදුරජාන් වහන්සේ විසින් තුන්වෙනි වර දක්වා කරුණු සහිතව ප්‍රශ්න විචාල පස්සේ උත්තර නොදී සිටියොත් ඔහුගේ හිසත් කඩකට පැලෙන්න පුළුවන්. මේ සිදුවීම දැක්කේ පින්නතුනි සත්‍යකත් ඒ වගේම ලෝතුරා බුදුරජාන් වහන්සේත් විතරයි. මේ
කවුද? වජ්‍රපාණි කියන යක්ෂයා වජ්‍රායුධයක් අරගෙන පින්නතුනේ ඉන්නවා. මේක දැක්කේ බුදුහාඳුරෝ සත්‍යකත් විතරයි. එතකොට ඒකෙන් කියන්නේ මේ තුන් වතාවකට වඩා තථාගත ලෝතුරා බුදුරජාන් වහන්සේ නමක් වෙහෙසට පින්නතුනි පත් කරන්න බෑ. පත් කරන්නේ නැහැ. පත් කරන්න හොඳ නැහැ. දැන් ඒ වගේම සිද්ධියක් තියෙනවා පින්නතුන්ට මතකනේ. ආලවක යක්ෂයා ගෙදරට බුදුරජාන් වහන්සේ වැඩම කරපු වෙලාවේ ඒත් ආලවක බුදුහාන්ට තුන් පාරක්ම කිව්වන එළියට වඩින්න ඇතුළට වඩින්න කියලා. හැබැයි හතරනි වතාව කෙනෙකුට බුදුහාඳුර කිව්වා ආලවක දැන් නම් එළියට බහින්නේ නැහැ. නුඹට පුළුවන් දෙයක් තියෙනම් කරන්න කියලා. එතකොට තමයි ආලවක බුදුහාරගෙන් පින්නතුනි ප්‍රශ්න ඇහුවේ. එතකොට මෙන්න මේ සිද්ධියට පස්සේ පින්නතුනි බියටපත් වෙලා හිටපු සත්‍යක බුදුරජාන් වහන්සේගේම පිහිට හොයමින් බුදුහාඳුරන්ගේ පිහිට හොයමින් කියනවා මගෙන් මහන්න බුදුහාමුදුරුවනේ මගෙන් මහන්න කියලා පින්නතුනි සත්‍යක විමසා සිටියා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ රූපය ආත්මයි ඔබේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා රූපේ කෙරෙහි ඔබට බලයක් පවත්වන්න පුළුවන්ද සත්‍යක? සත්‍ය කියන බුදුරජාණන් වහන්සේ මට එහෙම කරන්න බෑ. මොකද මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේක මොහොතින් මොහොත පින්නතුන් අපි කවුරුත් දන්න වෙනස් වෙනවා. එතකොට යම් කෙනෙක් අතීත පංචස්කන්ධයේ ලුහු බඳිනවා. අතීත පංචස්කන්ධයේ ලුහු බඳිනවා. ඒ වගේම අනාගත පංචස්කන්ධයේ ප්‍රාර්ථනා කරනවා. අතීත පංචස්කන්ධයේ ලුහු බඳින්නේ කොහොමද? මම අතීතයේ මෙබඳු රූපයක්, මෙබඳු වේදනාවක්, මෙබඳු සංඥාවක් ඇතුව හිටියා කියලා අතීත පංචස්කන්ධය තුල පින්නතුනේ හිත පිහිටවනවා. අනාගත පංචස්කන්ධය ප්‍රාර්ථනා කරනවා. ඒ කොහොමද? මම අනාගතේ මෙබඳු රූපයක්, මෙබඳු වේදනාවක් උපදේවා කියලා අනාගතයේ පිළිබඳ පින්නතුනේ හිත පිහිටවනවා. එසා බුදුහාඳුර මතක් කළා අතීත පංචස්කන්ධයේ ලුහු බඳින්නත් එපා, අනාගත පංචස්කන්ධයේ ප්‍රාර්ථනා කරන්නත් එපා. ඒ දෙක මොනකොට කරන්න තියෙන එක දෙය මොකද්ද? වර්තමාන පංචස්කන්ධයේ තුල ඇති අනිත්‍ය ස්වභාවය පිළිබඳ විදර්ශනා ප්‍රඥාවෙන් නුවණින් හොඳට පින්නතුණි අවබෝධ කරගන්න ඕනේ. අන්න ඒ වර්තමාන පංචස්කන්ධයේ තුල පවතින දුක කෙනෙක් අවබෝධ කරගත්තාද එබඳු කෙනා අනාගතයේට මේ පංචස්කන්ධයත් කොහෙත්ම සකස් කරන්නේ නැහැ. ඇයි? ඒ ඇත්තා දන්නවා මේ ලැබිච්ච කුණුගුණ රත්ත කරන්න මේ ජීවිතේ මම දැන් මෙච්චර දුකක් විඳිනවා නම් අනාගතයටත් මේක හැදුනොත් මීට වඩා දුකක් මතර බින්න සිද්ධ වෙනවා. බලන්න කොච්චර ලස්සනද. ඒ කියන්නේ වර්තමානයේ තුල කරන දේ තමයි පින්නතුනේ අනාගතයට යන්නේ. එතකොට අතීතයේ කරපු දේවල් තමයි පින්නු වර්තමානයේට මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අතීතයේ තුල යම්කිසි දෙයක අපි හේතු සකස් කළා නම් පින්නතුනේ හේතුවේ ඵලය තමයි දැන් මේ වර්තමානයේ තුල අපි මේ භුක්ති විඳින්නේ. ඒව පින්නතුනේ වෙන වෙන කිසි කෙනෙක් කරපුවා නෙවෙයි අපි විසින්ම හදාගත්තු හේතුවල ඵලය තමයි මේ භුක්ති විඳින්නේ. ඒ නිසා වෙන කවුරුවත් ඒවට වකිය යුතු නැහැ පින්නතුනේ අපිම තමයි වග කියන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ අහනවා මේ සත්‍යක රූපය ඔබේ ආත්මය කියලා හෝ ඒ කියන්නේ ඔබේ රූපය මෙසේ වේවා මෙසේ නොවා කියලා පවත්වන්න පුළුවන්ද? බලයක් තියෙනවද කියලා ඇහුවා. සත්‍ය කියන බුදුහාන් එහෙම බලයක් නැහැ, එහෙම කරන්න පුළුවන් කමකුත් නැහැ කිව්වා. බුදුහාඳුර කියනවා හොඳට මතක තියාගන්න සත්‍යක හොඳට සිහිපත් කරලා හොඳට මතක තියාගෙන උත්තර දෙන්න කිව්වා. ඒ කියන්නේ සිහියෙන් උත්තර දෙන්න. ඔබේ පළමු කතාව හා මේ දෙවෙනි කතාව ගැලපෙන්නේ නැහැ. පසු කතාව පළමු කතාව හා ගැලපෙන්නේත් නැහැ. පස්සේ අහනවා වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා කෙරෙහි ඔබට බලයක් පවත්වන්න. කියන්නේ වේදනාව කෙරෙහි පුළුවන්ද? රූපේ විතරක් නෙවෙයි. වේදනාවත් බෑනේ. සංඥාවත් බෑ, සංස්කාරයත් බෑ, විඥානියත් බෑ පින්නතුනේ. එතකොට බුදුරජාන් වහන්සේ රූපේ හැඳින්වුවේ පින්නතුනි මේ පේන පින්ඩූපමං රූපං. මේ රූපේ පෙන පිනක් වගේ. බබළු රාශියක් එකතු කරලා පින්නතුනේ පෙන පිනක් හැදෙන්නේ. ඒ වගේ සතර මහා ධාතුන් නිසා තමයි පින්නතුනි මේ රූපේ හැදෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන. එතකොට පඨවි ධාතුවත් මගේ නෙවෙයි. මම නෙවෙයි, මගේ ආත්මේවත් නෙවෙයි. ඇයි මේක මට හොඳට පවත්වා? පඨවි ධාතුව විතරක් තිබුණ කියලා ආපෝ ධාතුවට විතරක් මේක පවත්වන්න බෑ.
ආපෝ ධාතුව තිබුණ කියලා පින්නතුනි වායෝ ධාතුවට පවත්තන්න මේ සියලු ධර්ම කොටස් එකතු වෙන්න ඕනේ පින්නතුනි මේ රූපේ පවතින්න. ඊළඟට පින්නතුනි වේදනා කියලා කියන්නේ බුබ්බුලූපමා දිය බබුලක ස්වභාවය තමයි ටිකක් දුර ගිහිල්ලා බෙදෙනවා තව ටික දුරක් ගිහිල්ලා බෙදෙනවා හටගත්ත නම් පින්නතුනි බෙදෙනවා වේදනාවත් එහෙමයි සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා මේව නිතර කියවෙන කාරණා පින්නතුන් දන්නවා සංඥා කියලා කියන්නේ පින්නතුනි හඳුනා ගැනීම අපේ මතිමතාන්තර සංකල්පනා මේ හඳුනා ගැනීම ඒ කියන්නේ රූප සංඥා තියෙනවා ශබ්ද සංඥා තියෙනවා ගන්ධ සංඥා තියෙනවා රස සංඥා තියෙනවා පොට්ටබ්බ සංඥා තියෙනවා මේ නොයේක් සංඥාවට පින්නතුනි අපි කොච්චර රැවටුණාද ඒ රූප සංඥාව තුළ පින්නතුනි අපිට හොඳක් වේ කියලා අපි ඒකට රැවටුණානේ සංකාර කියලා කියන්නේ පින්නතුනි බුදුහාර දේශනා කළේ කෙසෙල් කඳක් සංකාරා කදලූපමා ඒ කියන්නේ අරටුවක් හොයාගෙන ඉන්න මිනිස්සෙකුට පින්නතුනි හම්බ වෙනවා කෙහෙල් ගහක් මේ මිනිස්සයා කරන්නේ මොකද්ද මේ කෙහෙල් ගහ පින්නතුනි පතුරු ගහනවා ඒ කියන්නේ පළවෙනි පිත්ත ගලවනවා දෙවෙනි පිත්ත ගලවනවා තුන්වෙනි පිත්ත ගලවනවා මෙහෙම ගලව පතුරු ගහ බලන්නේ මොකද්ද මේ කෙහෙල් ගහේ අරටුවක් තියෙනවද කියලා කිසිම දවසක මේ ඇත්තට මේක අරටුවක් හම්බෙන්නේ නැහැ දැන් එතකොට මේ කෙහෙල් ගහ පතුරු ගැහුවේ මේ මිනිස්සයා නම් කර ගහන් ගන්න උනත් කවුද පින්නතුනි ඒ මිනිස්සයම තමයි වෙන කවුරුවක් පතුරු ගහපු කෙහෙල් ගස් වෙන කවුරුත් කර ගහන්නේ නැහැ ඒ කියන්නේ වෙන කෙනෙක් එකතු කරපු හදාගත්තු සංස්කාර වෙන කවුරුවත් කරගහන්නේ නැහැ. ඒකයි කිව්වේ මේ අපි කරගත්තු දේවල් වල ඵලය තමයි පින්නතුනේ මේ භුක්ති විඳින. වෙන කවුරුවත් කරපු දේවල් නෙවෙයි. ඒවට වෙන කවුරුත් ඵලිත නැහැ. ඒ නිසා අතීතේ යම් හේතු අපි සකස් කරපු නිසා වර්තමාන ඵලයක් විඳිනවා නම් දැන් කරන්න ඕනේ වර්තමානයේ තුල ආපහු හේතු සකස් නොකරන්න ඕන පින්නතුනේ. මොකද වර්තමානයේ තුල හේතු සකස් කළොත් අනාගතයට ඵලයක් ලැබෙන බවත් මතක තියාගන්න ඕනේ. ඒ ඵලය ලැබෙන්නෙත් පින්නතුනේ අපි කරන දේවල් අනුව තමයි වර්තමානයේ තුල. දැන් අපි රාගය නම් පුරුදු කළේ පින්නතුනේ රාගය තමයි හිතේ බහුලව. ද්වේෂය නම් පුරුදු කළේ ද්වේෂය තමයි හිතේ බහුල. එහෙම තමයි ජීවිතය. ඒ නිසා යම් කෙනෙකුට ඒ රූපේ දැක්ක තැනම පින්න නිරුද්ධ කරන්න පුළුවන් නම් අයින් කර ඒ කියන්නේ ඒ ආයතනයන් තුල මේක සංසිඳව ගන්න පුළුවන් නම් පින්නතුනි මේ ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනුවත් අයින් කරන්න පුළුවන්. ඒ ගනුදෙනුව කරන තාක් කල් පින්නතුනි දුක ඇති වෙන ලෝකයේත් එක්ක. අපි තාමත් ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. බාහිර ලෝකයේත් එක්ක. නමුත් ඒ බාහිර ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනුව කෙනෙකුට නතර කරන්න පුළුවන් නම් එදාට දුකෙන් නිදහස් වෙන්න පින්නතුනි පුළුවන්කම තියෙනවා. ඉතින් සත්‍යයෙන් බුදුහාමුදුරුවෝ හැව්වේ මේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා කෙරෙහි නුඹට බලයක් පවත්වන්න පුළුවන්ද සත්‍යක? බුදුහන්නේ බැහැ කිව්වා. බුදුහාමුදුරුවෝ අහනවා. සත්‍යක ඔබ මේ ගැන මොකද්ද හිතන්නේ? රූපේ නිට්ටයද අනිත්‍යද සත්‍යක? සත්‍ය කියන බුදුහන්නේ රූපේ අනිත්‍යයි. යමක් අනිච්ච නම් යම්පනා අනිච්ඡං දුක්ඛං වා සුඛං වාතේ සත්‍යක යමක් අනිත්‍ය නම් ඒක දුකයි සැපයිද දුක්ඛම් බන්තේ සාමිනියක දුකයි යම්පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කලනුතං සමුනුපස්සිතං ඒසෝම මේසෝමස් මේසෝම යත්තාතේ යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනව නම් ඒක මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මික සලකන සුදුසුද නැද්ද කියලා අහනවා සත්‍ය කියන බුදුහාමේ සුදුසු වෙන්නේ නැහැ භාගතුන් වහන්සේ මතක් කරනවා වේදනාව එතකොට සංඥාව සංකාර විඥාන මේ කිසිවක් බුදුහාමුදුරුවනේ මමය මගේ ආත්මය කියලා ගැනීම සුදුසුද කියලා වුවම සුදුසු වෙන්නේ නැහැ කියලා කියනවා. බලන්න පින්නතුනේ බුදුහාමුදුරුවෝ මේ ගෙනාපු තැන සත්‍යකව. බුදුහාමුදුරුවෝ කියනවා සත්‍යක අරටුවෙන් ප්‍රයෝජන ඇති මිනිස්සෙක් හරය හොයනකොට මේ මිනිස්සයා තියුණු පොරවකුත් අරගෙන පින්නතුනි වනයේට ගිහිල්ලා මෝරපු නැති ඇද නැති අලුත් කෙසෙල් ගහක් දැකලා ඒක මුලින් සිඳලා පතුරු ගලවලා කිසිම ඵලයක් මේ කෙහෙල් ගහෙන් ලැබෙන්නේ නැහැ. අරටුවක් කොහෙන් ලැබෙයිද? ඵලයක් නොලැබෙනකොට අලුරුවක් කොහෙන් ලැබෙයිද? ඒ වගේ ඔබත්
තමන්ගේ මේ ස්වකීය වාදයේ මේ මම විසින් යොදනු ලැබූ කරුණු ගන්නවන ලැබූ කරුණු කියනු ලැබූ හරයක් නොලැබීම නිසාම ඔබ සත්‍යක පෙරදුනා නේද? මං විශාලා මහනුවර ලිච්ඡවීන් ඉදිරියේ මට මතකයි ඔබ ප්‍රකාශ කළා නේද මේ වචන කීවා නෙවේද සත්‍යක මොනවද? ඔබ කිව්ව නේද මමත් එක්ක වාද කරන්න ආවොත් කණුවක් වුණත් කම්පා වෙනවා කියලා. ඒ නිසා මිනිහෙක් ගැන මොනවද කතා කරන්න කියලා. ඔබ කීවා නොවේද සත්‍යක කිව්වද නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ සත්‍යකට පින්නතුනි මේ නලලින් දහඩිය බිඳු ගලන්න පටන් ගත්තා. නලලින් ගිලිලා මේ දේශනාවේ කියනවා උතුරු සළුව තුලින් ගිහිල්ලා පින්නතුනි ඒ දහඩිය බිමට වැටුණා. බුදුහාරු මතක් කරනවා බලන්නකො සත්‍යක නුඹේ නලලෙන් මේ වෙනකොටත් දහඩිය වැටෙනවා. නමුත් ඒක දහඩිය බිඳුවක්වත් මගේ ශරීරේ නෑ කිව්වා. මෙහෙම කිව්වට සත්‍යක නිහඬ වුණා. සත්‍යකට කතා කරගන්න බැරි වුණා. සත්‍ය කතාව නතර කළා. ලැජ්ජාවෙන් පින්නතුනේ සත්‍යක බිම්බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තා. මෙහෙම ඉන්නකොට සත්‍යක බලලා සත්‍යක දිහා බලලා දුරුමුක කියලා ලිච්ඡවි පුත්‍රයෙක් Tamanට උපමාවක් වැටහෙනම කියලා කිව්වා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන මේ පුජ්‍යලයා පින්නතුනි මේ උපමාව කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ගම් දරුවෝ මේ ගමාසල තිබෙන පොකුණක ඉන්න කකුලුවෙක් දැකලා ඒ කකුලුවා බුදුහාමුදුරුවනේ ගොඩට අරගෙන ඌ එළියට දමන මේ තියෙන්නේ මේ අඬු එහෙම නැත්නම් උගේ අත්පා මේ සියල්ල මේ මතක් කරනවා මේ පුජ්‍යලයා කියනවා මේ දමන අඬු ටික ගල් කැටයකින් හෝ ලී කැබැල්ලකින් හෝ ගහලා සිඳලා බිඳලා දානවා. එතකොට ඌට ඉස්සෙල්ල වගේ පොකුණට බහින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේත් මේ සත්‍යකගේ දෘෂ්ටි නැමැති උල් දෘෂ්ටි නැමැති පැවතුම් දෘෂ්ටි නැමැති මේ සියලුම දේවල් බුදුහාන් ඉසිදලා බෙදලා දැම්මා. වාද කරන දහසක් ඇතිව භාග්‍යතුන් වහන්සේ ගාවට ආපු ලිච්ඡවීට නැත්තම් මේ පින්නතුනි සත්‍යකට පින්නතුනි මොකද වුනේ? මේ දුරුමුක කියන ලිච්ඡවි පුත්‍රයා දැස බලන් ඉඳලා සත්‍ය කියනවා ඔබ නවතින්න ඔබත් එක්ක මමගේ කතාවක් නෑ මම කතා කරන්නේ බුදුහාමුදුරුවොත් එක්ක කිව්වා. පින්නත බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ ශාසනයේ මතක තියාගන්න සත්‍යක ශ්‍රාවකයා අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලය ආධ්‍යාත්මික එවාගේම බාහිර රූප තමා තුළ උත් එවාගේම ඒ කියන්නේ ආධ්‍යාත්මික බාහිර පින්නතුන් දන්නවා ආධ්‍යාත්මික කියලා කියන්නේ ආයතන 6 කියලා කියන්නේ මේ චක්කු සෝත ගාන જીවහා කාය මන. ඒ කියන්නේ අස කරනාසය දිව ශරීර සහ මනස. බාහිර ආයතන 6 කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේවා. එතකොට ඇසට ගැටෙන්නේ මොනවද? රූප, කනට ගැටෙන්නේ මොනවද? ශබ්ද, නාසයට ගැටෙන්නේ ගන්ධ, සුව, දිවට දැනෙන රස, කයට දැනෙන්නේ පින්නතුනි පහස, මනසට දැනෙන්නේ පින්නතුනි අරමුණු. නැත්තම් සිතවිලි. එතකොට මේක දෙකක්නේ. එකක් නෙවෙයි. නමුත් එකක් කොට ගත්තේ පින්නතුනි කවුරු විසින්ද? අපි විසින්මයි. දැන් ඇස තියෙන්නේ අපි ළඟ, රූප තියෙන්නේ පින්නතුනි බාහිර ලෝකයේ තුල. එතකොට බාහිර ලෝකයටයි රූප අපි අපේ කරගත්තා. දැන් වෙන් කරගන්න බැරුව දුක් විඳිනවා. බාහිර ලෝකයටයි ශබ්ද අපි අපේ කරගත්තා. දැන් වෙන් කරගන්න බැරුව දුක් විඳිනවා. සත්‍යක ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා මොන වගේ කරුණු සම්පූර්ණ කළ රහත් තත්වයට පත්වෙන සසර බිබි සසර මේ බැමි නැති කරන්නේ මොන වගේ තත්වයකින්ද බුදුහාමුදුරනේ කියලා ඇහුවා. බුදුහාමුදුරු මතක් කළා මේ ශාසනයේ භික්ෂුව මේ කලින් කියපු ආකාරයට මේ පංචස්කන්ධයේ තණ්හා මාන දිට්ඨි වශයෙන් අරගන්න නැතුව රහත් තත්වයටපත් වෙනවා. කෙලෙස් වලින් මිදුණු භික්ෂුව සිව්සස් හොඳට ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳට අවබෝධ කරගත්තට පස්සේ අවබෝධයේ පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඒ අවබෝධයේ පිණිස ඉන්ද්‍රියන්
දැමු එහෙම නැත්නම් ඉන්ද්‍රියන් দমনය කරලා කෙලෙස් සංසිඳූ කෙලෙස් සමනය කරපු සසරින් එතර වුණු බුදුරජාණන් වහන්සේට සසර තරණය කිරීම පිණිසත් ඒ වගේම කෙලෙස් නැසූ බුදුරජාණන් වහන්සේට කෙලෙස් නැසීම පිණිසත් දේශනා කරන්නේ නම් බුදුරජාණන් වහන්සේටම සත්කාර ගරුකාර මානන පූජාදී පවත්වනවා කිව්වා. පස්සේ සත්‍යක කියනවා බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමග මේ වාදයෙන් ගැටිය යුතු කොට මම සතුටුනා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ ඉස්සෙල්ලා මම ඔබ වහන්සේත් එක්ක වාද කරනකොට සතුටුනා. නමුත් බුදුහාන්නේ දැන් වාදයෙන් පෙරදුනා. මම බුදුහාන්නේ පිරිහුණා කිව්වා. අපිම තමයි බුදුහාඳුරනේ ආඩම්බර කතා කිව්වේ පුරසාරන් දෙඩෙව්වේ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මත් වෙච්ච ඇතෙකුට පහර දීලා ඒ වගේම දරුණු විස ඇති සර්පයෙකුට පහර දීලා දැල් වෙන ගිනි කඳකට හැපී සිටි පුරුෂයෙකුට නිදහසක් ඇතත් බුදුරජාන් වහන්සේ සමග ගැටිලා වාද කරන කෙනෙකුට නිදහසක් යහපතක් නම් වෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හෙට දවසේ භික්ෂු මහා සංඝයාත් එක්ක මගේ දානෙට වැඩම කරන සේක්වා කියලා සත්‍යක පින්නතුණි ආරාධනා කළා. මේ දේශනාවේ කියනවා ඉන්පස් සත්‍යකට බිලිච්ඡවි පුත්‍රයන් පින්නතුණි ඒ දානේ සඳහා අවශ්‍ය සීලොම දේම පින්නතුණි සම්පූර්ණ කළ දුන්නා. දානේ වලදී අවසන් වුණාට පස්සේ මේ සත්‍යක පින්නතුණි මිටි ආසනයක් අරගෙන බුදුහාමුදුරු ගාව වාඩි වුණාට පස්සේ බුදුහාමුදුරුව මතක් කරනවා රාගය, ద్వේෂය, මෝහය පහ නොකල දුරු නොකල ඔබ වැනි කෙනෙක් වෙත පැමිණ දුන්නු මේ දාණය දායකයන්ට ඒ පින විපාකයේ වන්නේය. නමුත් සත්‍යක රාග, දේශ, මෝහ පහ කල මාවැනි දක්ෂිනාර්හේකු වෙත අවුත් එය පිදු ඔබට ඒ පුණ්‍ය විපාකයේ වන්නේය කියලා. ඒ නිසා නුඹ මේ පිදූ පින නුඹට මේ දම් පිදූ පින නුඹට සැප පිණිස මතු සැප පිණිස හේතු වේවා. ඒ සත්‍යක තමයි පින්නතුනි මේ ලංකාවේ අනුරාධපුරේ කළුදියපොකුණ ළඟ කාල බුද්ධරක්කිත මහරහතන් වහන්සේ හැටියට රහත් තත්වයට පත් වෙලා එළි වෙනකන් බුදු ගුණ දේශනාවක් කළේ සත්‍යක තමයි. එතකොට බලන්නකෝ එදා එක බුදු ගුණයක් නොදැන හිටි සත්‍යක අද මේ ලංකාවේ අනුරාධපුරේ මිහින්තලේ පාරේ කළුදියපොකුණ කියලා එකක් තියෙනවා. ඒ කළුදියපොකුණ ළඟ පින්නතුනි එළි වෙනකන් බුදු ගුණ දේශනාවක් කළා. ඒ දේශනාව අහන්න එදා සද්දාති රජුරුවත් පින්නතුනි ආවා. කාලකාරාම සූත්‍රයේ මුල් කරගෙන තමයි කාල බුද්ධරක්කිත මහරහතන් වහන්සේ එළි වෙනකන් ඒ බුදු ගුණ දේශනාව සිද්ධ කළේ. ඉතින් මේ තමයි චූල සච්චක සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් වූ අමා මහ නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එනිසා අද මේ ඉගෙන ගත්තේ පින්නතුනි චූල සච්චක සූත්‍ර දේශනාව. ඒ කියන්නේ රූපේ, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධයේ ඇති අනිත්‍ය ස්වභාවය පිළිබඳව දේශනාවක් කළොත් හොඳයි කියලා මතක් කරපු නිසා සටහන් කළ තිබුණු නිසාවෙන් ඊට අදාළව පින්නතුනි මේ දේශනාව සිද්ධ කළේ. එනිසා මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලු කුසල් අද විශේෂයෙන් පින්නතුනි මේ පින්කමේ දායකත්වය බාරගෙන කටයුතු කරන වෙලගෙදර අත්තනගල්ල පුබුදු නිවසේ පදිංචි තිලකා වෙලගෙදර උපාසිකා මාතාව බොහෝම ශ්‍රද්ධාවෙන් මේ මෞතුමිය මේ පින්කම සිද්ධ කළේ. සෑම දිනාටම ධර්මාබෝධයේ පිණසම සිද්ධ කළ මේ පින්කමේදී බලාපොරොත්තු වන්නේ මීට වසර 2කට කලින් එනම් 2019 12 වෙනි මාසේ 13 වන දින පරලොව සැපත් තිලකා වෙලගෙදර මාතාවගේ ස්වාමි පුරුෂයා වන විශ්‍රාමික විදුහල්පති ඒස් වෙලගෙදර මහත්මයාට මේ උතුම් ධර්ම දානමේ පින අනුමෝදන් වේවා. දායකත්වයේ දරන ඒ මෞතුමියගේ නමින් මියගිය ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන් දෙදෙනාටත් මිය පරලොව සැපත්වන්ට යෙදුණු සහෝදර සහෝදරියන්ටත්
මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් පරලෝක සැපත් වන්ට යෙදුණු අපේ තිලකා වෙලගෙදර මාතාවගේ ස්වාමිපුරුෂයා වන විශ්‍රාමික විදුහල්පති එස් වෙලගෙදර මහත්මයාට මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. එතුමාගේ සසර ජීවිතයේ පරලොව ජීවිතයේ සුවපත් වේවා. උතුම් වූ නිවනින්ම නිවීසනසෙත්වායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තිලකා වෙලගෙදර මාතාවගේ එකම පුතුණුවන් වන සංජය වෙලගෙදර මහත්මයා, ඒ වගේම ලේලිය සහ මුණුබුරා ඇතුළු පවුලේ සියලු දෙනාටත් සුජීවත්ව සිටින සියලුම ඥාතීත මිත්‍රාදීන්ටත් අසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව සුවසේ ජීවත් වන්න, සුවසේ පින්කම් කරගන්න, අවශ්‍ය කරන කායික ශක්තිය, මානසික සුවපත් භාවය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. ඒ ඇත්තෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත්තිය මේ ඇත්තන්ටත් ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දේශක්ඛයෝ නිබ්බානං